Sangham saranam gacchami. Dutiyampi buddham saranam gacchami. Dutiyampi dhammam saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Pāṇāṭipātā veramani sikkhapadam samādhiyāmi. Adinādāna veramani sikkhapadam samādhiyāmi. Kāmesu miccācārā veramani sikkhapadam samādhiyāmi. Musāvādā veramani sikkhapadam samādhiyāmi. Surāmeraya majjapamādāṭṭhāna veramani sikkhapadam samādhiyāmi. शास्त्रपति करुकटयुतु दिमनुसे मेदांकर स्वामींद्रयන් වහන්සේ බෞද්ධ කටයුතු සමායෝජක සාස්ත්‍රවේදී කරුකටයුතු මල්දෙණියේ චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෝසෙවන විහාරාධිපති බුද්ධ ශාසන අමාත්‍යාංශයේහි භාවනා උපදේශක කරුකටයුතු ගොඩපිටියේ ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ श्री सुधर्माराम विहारस्थाने වැඩ සිටිමින් විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරන ශාස්ත්‍රපති කරු කටයුතු හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී නිවාසාරාම විහාරස්ථානයේ හා ගොළවිට පුරාණ විහාරය යන විහාරාධ්‍යාධිපති කරු කටයුතු කටුදර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙත්තාරාම විහාරාධිකාරී මැද කොළඹ ශාසන ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී කරුකටයුතු කැටවල චන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතුරු මහා සංඝරත්නයෙන් අවසරයි ජනමාධ්‍ය අමාත්‍ය කරු ඩලස් අලහත් පෙරුම මැතිතුමනි ගොඩගේ පොත්හලහා प्रकाशन आयतनाधिपति देशबंधु सिरिसुमन गोडगे मැතිතුමා කොළඹ නාගරික මන්ත්‍රී සීතා මාල්නී මැතිණිය මාලිගාවත් පොලිස් ස්ථානාධිපති සුගත් චන්දන මැතිතුමා දිව්‍යාංජලි ඇල්වල දෙනියගේ ගුරුතුමිය ඇතුළු පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි ඒ වගේම ආදරණීය දරුදරියනි ඔබ සෑම දිනම ඊටාම සාදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා
අද දවසේ මේ ආකාරයට විශේෂ උත්සවයක් පවත්වන්නට මේ විහාරස්ථානයේහි අපි බලාපොරොත්තු වෙන්නේ. ගල්ගමුවේ කළුකන්දාව කියන ගමේ ඉපදිලා මහා ඇඹෝගම කණිටු විදුහලේ අධ්‍යාපනය ලැබලා 6 ශ්‍රේණියේදී අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමන් අධ්‍යාපන ඇමතිතුමන් ලෙස සිටින කාලයේදී සෑහෙන කාලයක් දරුවන්ට පාසල් වලට එන්න බැරුව තිබුණු කාලෙදී දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් හැටියට රටක් වටින පොතක් ලියන්නට අපේ ඇමතිතුමා දීපු සංකල්පනාව අනුව නවකතාවක් ලියලා කිරි අත්තාගේ සිහිනය නවකතාව මගින් ලේඛිකාවක් බවට පත් වුණු දිව්‍යාංජලි ඇල්වල දෙනියට ගොඩගේ සාහිත්‍ය සම්මානයක් හිමි වුණා ඒ නවකතාවට. ඇය විසින් ලියන ලද දෙවන නවකතාව වන උඩඟු මිරිඟුව එළිදැක්වීම සඳහා තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දරුවාගේ පියා සරත් කුමාර මහත්මයා ඒ වගේම මෑණියන් ඉනෝකා ස්වර්ණලතා මහත්මිය සැලකිය යුතු ප්‍රයත්නයක් දරනවා ඒ දරුවාට හොඳින් තමන්ගේ අධ්‍යයන කටයුතු වගේම සාහිත්‍ය නිර්මාණ කටයුතු වලට උදව් කරන්න. ඒ වගේම ලොකු ශක්තියක් වෙලා තිබුණා මහා ඇඹෝගම කණිටු විදුහලේ විදුහල්පතිතුමා. එතුමා පසුගිය දවස් දෙකක විතර වගේ එතුමා මාත් එක්ක කතා කරා දුරකථනයෙන්. එතුමා බොහෝම සතුටු වෙනවාය ඒ දරුවාගේ නිර්මාණාත්මක බව කුසලතාවය පිළිබඳව. ඊටාම දක්ෂ දරුවෙක් හැටියට හොඳින් ඉගෙන ගත්තා වගේම Taman ලබාපු සමාජ අත්දැකීම් වලින් ඒවා කලාත්මක විදිහකට ඉදිරිපත් කිරීමෙන් ඒ නිර්මාණ කරලා තියෙනවා වගේම බොහොම දක්ෂ ලෙස කතා කරන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම රංගනයටත් දක්ෂතාවය තිබෙනවා. ඉතින් ඒ දරුවාගේ කුසලතා අපිත් අඳුනාගත්ත නිසා අපිට ලොකු ආදරයක් ඇති වුණා. ඒ දක්ෂතාවය ඒ වගේම හොඳ විවිධ කුසලතා වගේම යහපත් ගතිගුණ ඒ දරුවා තුර පැවතුණු නිසා ඒ නිසායි අපි හැකි ආකාරයට උදව් උපකාර කරන්නේ. මමත් ගුරුවරයෙක් හැටියට ඔන්ලයින් ක්‍රමයට ඒ දරුවාට ටිකක් පාඩම් කියා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරයෙක් හැටියට ආදරණීය සිසුවෙකුගේ දක්ෂතාවලට ඇගීමක් හැටියට මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඒ කාර්ය කිරීම සඳහා සහයෝගය දක්වූ සෑම දෙනාටම විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපේ දලස් අලහපෙරුම ඇමතිතුමා බොහෝම ආදරයෙන් ඒ දරුවන්ට සලකනවා. එතුමා ඇත්තටම විශාල ලේඛක ලේඛිකාවන් පිරිසක් බිහි කරපු පියේ 43000ක් රටේ දරුවෝ පොත් ලියුවා. එතුමාගේ ඒ සංකල්පනාවට එතුමා ඊටාම දක්ෂ කෙනෙක් ඕනම අමාත්‍යාංශයක. එහිදී අපි වඩාත් හොඳින් දැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශයේහි විශාල වැඩ කොටසක් කරගෙන යන්න හිටපු කෙනෙක්. එතුමාගේ ඒ සංකල්පනාවන් සහ
අලුත් නිර්මාණශීලී අදහස් අනුව ක්‍රියාත්මක වුණා නම් අපි විශ්වාස කරනවා දරුවන් ගෙදර හිටියත් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු නොවන අයුරින් ඉතා දක්ෂ ලෙස වැඩ කෙරෙන්න තිබුණා. නමුත් එතුමාට ඉඩ ලැබුණු අවස්ථාවේ කළ කාර්ය ටිකෙන් උනත් විශාල යහපතක් දරුවන්ට ඇති වුණා. ඒ අනුව දිව්‍යාංජලි ඇල්වල දෙනිය කියන්නේ රටක් වටින පොතක් සංකල්පයේ යටතේ බිහි වුණු දරුවෙක්. ඒ දක්ෂතාව හැකියාව අනුව ඉදිරියට යන්නත් පුළුවන්කම තිබුණ නිසා දැන් මේ දෙවෙනි පොත විතරක් නෙවෙයි අපි දන්න හැටියට තුන්වෙනි නවකතාවත් ලියමින් තිබෙන්නේ. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපි ප්‍රාර්ථනා කරනවා ඒ දරුවාට ඊටාම විශිෂ්ට ජයග්‍රහණයන් ලැබෙමින් සමාජයේ ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ අවස්ථාවේදී අපි ඊටාම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගරු කටයුතු ඉන්දිරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කලින් විහාරස්ථානයට වැඩම කරලා විශේෂ දේශනයක් නාගානන්ද විශ්වවිද්‍යාලයේ කරන්නට තිබුණා. ඒ දේශනය සඳහා උන්වහන්සේ වැඩම කරලා ඒ ඉවරුණු ගමන් මේ සඳහා වැඩම කළේ. ඉතින් උන්වහන්සේ තාම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේදී මගේ පිළිගැනීම කතාව නිමා කරනවා. ඔබ සෑම දිනම අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා අපේ ඇමතුමන් ඇතුළු සෑම දිනම ඊටාම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අවේදී මූලාසනයේ ඊටාම ගෞරවයෙන් අපි පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිගරු ඉන්දිරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කවුද උන්වහන්සේ පිළිබඳව අපි අලුතින් හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ. ලංකාව නෙවෙයි ලෝකේ පුරා දන්න දේ පැහැදිලිව නිරතුරුව හදවතට කතා කරන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාධ්‍ය තුලින් පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව අතරත් විශේෂයෙන් උන්වහන්සේ වැඩ සිටින ප්‍රදේශය අනුව බැලුවත් ජනතාව එහෙම නැත්නම් සියලුම අයගේ අවධානය වැඩියෙන් යොමු වෙච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේට අපි දැන් ආරාධනා කරනවා මූලාසනයේ වැඩ සිටින ගමන්ම උන්වහන්සේට පොත පිළිබඳව නැත්නම් උඩුංගු මිරිගුව නවකතාව පිළිබඳව විචාර දේශනය පවත්වනමින් ඉතාම ගෞරවයෙන් කාරුණිකව අපි নমස්කාර පූර්වක ඉල්ලා සිටින අතිගෞරවාර්හ නායක මාහිමි පාණිවංශීලා ප්‍රදාන සීලු මහා සංඝරත්නයන් අවසරයි අපේ ගරු හිතවත් එමෙතුමා දලසලා ප්‍රමේයතුමා ඒ වගේම ගොඩගේ මැතිතුමා ඒ වගේම අනිකුත් ඉහළ නිලධාරී පොලිසිය මහත්තයා අපේ ටීචර් ඇතුළු කොට ඇති සියලු දෙනාගේ අවසරයි දිව්‍යාංජලි ඇගේ අම්මව සහ පියා සහිත ඥාතීනි පින්වතුනි හිතවතුනි ලෝක සාමාන්‍යයෙන් අරුම පුදුම දේවල් තියෙනවා. ඒක අරුම පුදුම දේවල් තියෙන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. අරුම පුදුම දේවල් තියෙනවා අරුම පුදුම දේවල් තියෙන එක අරුම පුදුම වැඩක් නෙවෙයි. දිව්‍යාංජලිගේ කතා මම අහලා තියෙනවා. දිව්‍යාංජලිගේ පොත් කියවලා තියෙනවා අන්තර්ජාලයෙන්. දිව්‍යාංජලිව මේක කලින් දැකලා තියෙනවා. දිව්‍යාංජලිව අපි අඳුනනවා. හැබැයි අද තමයි දැක්කේ දිව්‍යාංජලිගේ උස දැක්කේ අද. දිව්‍යාංජලිගේ හඬ අහලා තියෙනවා, රුව දැකලා තියෙනවා, උස දැක්කේ අද, ඔළුව අත ගෑවේ අද, රුව දැකලා තියෙනවා. ඉතින් කරු එමෙතුමනි
නිබ්බුත පද කියලා සංකල්පයක් අපි ගාව තියෙනවනේ. ඒක අපි අහන්නේ බුදු පියාණන් වහන්සේගෙන් නිබ්බුත පද අහපු එක ගැන. නිබ්බුත පද කියාපු කිසා ගෞතමීගෙන් අපි නිබ්බුත පද කියලා දෙයක් අහලා තියෙනවා. හැබැයි නිබ්බුත පද කියන්නේ concept එකක්. නිබ්බුත පද කියන්නේ සංකල්පයක්. අපිට සමහර දේවල් සම්බන්ධයෙන් අපිට නිබ්බුත පද කියන්න පුළුවන්. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට නිබ්බුත පද කියන්න පුළුවන්. දිව්‍යාංජලි වාගේ දියණියක් ලද මව සහ පියා නිබ්බුත පද ඇසිය යුතු දෙකි. දිව්‍යාංජලිට මවක් වෙච්ච පියෙකු වෙච්ච අපේ හාමුදුරු උන්වහන්සේ මම දැක්කේ අද දවල් මම ඇවිදලා ගියේ අද තමයි හාමුදුරුවෝ දැක්කේ. හාමුදුරුවෝ මට කතා කරලා තියෙනවා. හාමුදුරුවෝ මාව හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. මට නොකිය ඉතින් මට හරි දුකයි. මාව හම්බෙන්න මට නොකිය ගියාම රස්තිය අද වෙන හින්දා. ඉතින් මම දොසුත් කිව්වා. මේ වගේ හාමුදුරු කෙනෙක් කුට දිව්‍යාංජලි වගේ කෙනෙක් හම්බ වෙච්ච එක හාමුදුරුවන් නිබ්බුත පද ඇහිීමට සුදුසු වීමක්. මේ වගේ හාමුදුරු කෙනෙක් හම්බ වෙච්ච එක දිව්‍යාංජලියටයි දිව්‍යාංජලියගේ අම්මටයි අප්පච්චටයි දෙන්නට නිබ්බුත පද අහන්න තරම් සුදුසුකමක්. දිව්‍යාංජලි වාගේ දියණියකට උගන්වන්න හම්බ වෙන ගුරුතුමියක් නිබ්බුත පද ඇසිය යුතු තරමේ කෙනෙක්. ඒ වගේම දිව්‍යාංජලිගේ වගේ දියණියන් පිළිබඳ කතා කරන්න හම්බ වෙන අපිත් වාසනාවන්තයි. අපිත් නිබ්බුත පද ඇසිය යුතු තරමේ අය. ඒක හින්දා අපි මෙහෙම දියණියක් අගය කරනවා කියලා කියන්නේ ඇගේ ජීවිතයට දිරිදීමක්. ගරු ඇමතිතුමනි, මම දැනුත් උත්සාහ කරමින් හිටියා අද දවල් ඇවිදින්න දිව්‍යාංජලිව හම්බ වෙලා කතා කරලා දිව්‍යාංජලිගේ ටීචර් ඔබතුමාලා පිටිපස්සෙන් ඉන්න ටීචර් ගේ ඉල්ලීම පරිදි අම්මගෙන් තාත්තගෙන් ඇහුවා මොනවද කෙරෙන්න ඕන කියලා. දිව්‍යාංජලිගේ අයියා හිටියා මෙතන. අයියා හිටියේ පිරිවෙනක. හැබැයි දැන් පිරිවෙන්නේ නෑ මට හිතෙන්නේ. දැන් පිරිවෙන්නේ නෑ නේද? දිව්‍යාංජලිට මීට වඩා හොඳ ලබා දෙන්න අපිට හැකියාව තියෙන්නේ කොහොමද කියලා. කුරුණෑගල පැත්තෙන් අපිට කරන්න පුළුවන් උදව් මොනවද කියලා බලලා ඈට ඇගේ මේ අධ්‍යාපන කටයුතු, අධ්‍යයන කටයුතු, නිර්මාණ කටයුතු ඉස්සරහට කරගෙන යන්න පුළුවන් අවස්ථාවක්, වටාපිටාවක් අපසක් අද තමයි හාමුදුරුවෝ දැක්කේ. හාමුදුරුවෝට ඒක නිසා අපි හැකි උත්සාහයක් දරමු, උපරිම උත්සාහයක් දරමු. මේ දිව්‍යාංජලිගේ නිර්මාණකරණයට තවත් ඉඩකඩ ලබා දෙන්නේ කොහොමද කියලා. ඊළඟ කාරණාව තමයි දිව්‍යාංජලි අපි දන්නේ දැනට ලංකාවේ ඉන්න කුඩාම නවකතා රචනය කරපු කෙනා හැටියට, නවකතා කතුවරිය හැටියට තමයි දිව්‍යාංජලිව දැනට අපි දන්නේ. දිව්‍යාංජලි තාමත් නවකතා ශිල්පය කියවලා නැහැ. තාම නවකතා ශිල්පය ඉගෙනගෙන නැහැ. නවකතා කියන්නේ ශිල්පයක්. ඒ නවකතා ශිල්පය ඉගෙන ගන්න නවකතා කරණය ගැන දිග හැදෑරීම් හාමුදුරුවන් නිබ්බුත පද ඇහිීමට සුදුසු. කවුරුවක්වත් මම හිතන්නේ නැහැ මේ දිව්‍යාංජලිගේ නවකතාවල නවකතා ලක්ෂණ තියනවද නැද්ද කියලා බලයි කියලා. එහෙම නෙමෙයි ඕනේ. ඈ නිර්මාණකරණයට අත තියලා තියෙනවා. කවමදාක්වත් අපි අහලා නැහැ වයසෙන් අවුරුදු 13 14 ළමයේ කුඩා ළමා කතා වගේ දේවල් නිර්මාණය කරන්න පෙළඹුණා වුණත් මේ වගේ මහ ඇත්තු ලියන නවකතා ලියන්න පුළුවන් වුණාද කියලා. ඊළඟ කාරණාව තමයි දිව්‍යාංජලි ඇහැටු වෙමින් වැව ආශ්‍රිතව කඳු ආශ්‍රිතව මහා පරිසරයක ඉපදිච්ච කෙනෙක්. දිව්‍යාංජලි ඇඹෝගම ඉස්සෙල්ලා උපදින. දිව්‍යාංජලිගේ කතාව සම්පූර්ණයෙන් මම දන්නවා. මොකද දිව්‍යාංජලිගේ කතාව සම්පූර්ණයෙන් ඈ කියලා තියෙනවා. මම සම්පූර්ණයෙන්ම අහලා තියෙනවා. ඒක හින්දා මේ ලංකා පුත්‍රිය
සම්බන්ධයෙන් කරන්න පුළුවන් බොහෝ දේ අපිට තියෙනවා. දිව්‍යාංජලිගේ අම්මා අප්පච්චි දෙන්නට කියන්න ඕනකම තියෙන්නේ එකම එක දෙයයි. දිව්‍යාංජලිගේ අම්මයි අප්පච්චි දෙන්න රටට ණය නැහැ. මට හිතෙන විදිහට දිව්‍යාංජලි කියලා තියෙන විදිහට ඇගේ මහන්සියෙන් ජීවත් වෙන බොහොම ලෙන්ගතු හදවතක් තියෙන මහ පොළොවත් එක්ක ජීවත් වෙන අහිංසක අම්මා කෙනෙක් අහිංසක තාත්තා කෙනෙක් තමයි දිව්‍යාංජලිට ඉන්නේ. ඔබ විසින් කළ යුතු එකම දෙයයි. ඒ තමයි දිව්‍යාංජලිගේ නිර්මාණකරණය සඳහා සුදුසු පරිසරය නිවස ආශ්‍රිතව ගොඩනැගී. ඉගෙන ගන්න හා නිර්මාණකරණය කරන්න උගාක් සල්ලි ඕනේ නැහැ. ගරු ඇමතිතුමනි අපිට වැරදිච්ච තැන් කීපයක් තියෙනවා. ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් හොඳටම දන්නවා මේ කාරණා ඔබතුමාට කියලා තියෙනවා. සැප සහ පහසුකම් කියලා කියන්නේ සිංහලෙන් වචන දෙකක්. ඉංග්‍රීසියෙන් luxury and facility කියලා කියන්නේ වචන දෙකක්. හැබැයි සිංහලේ අපිට තාක්ෂණිකව ඒක වචන දෙකක් වුණාට ඒවා අයිතම වශයෙන් දෙකක්. සැප කියන්නේ පහසුකම් නෙවෙයි. පහසුකම් කියන්නේ සැප නෙවෙයි. ගරු එමතුමනි ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් හිටපු අය අප්පච්චිලා දෙන්නට නිබ්බුත පද අහන්න තරම් සුදුසු ඉන්න කාලේ දිව්‍යාංජලි වගේ ළමයින්ට උගන්වන්න හම් වෙන වැඩි දෙනෙක් දෙමව්පියන් හැටියට ළමයින්ට දෙන්න හදන්නේ සැප මිස පහසුකම් නෙවෙයි. ෆැසිලිටි නෙවෙයි දෙන්න හදන්නේ වෙනත් සැප ලක්ෂරි ලයිෆ් එකක් දෙන්න හදන්නේ. ඒක මම මෙහෙම කිව්වොත් හරි ළමයි පාඩම් කරන්නේ ඇත්තටම ගොඩනැගිලි වලින් නෙවෙයි. ඒ ගොඩනැගිල්ල තට්ටු ගානෙන් නෙවෙයි. ළමයි ඉගෙන ගන්න කම්පියුටරයෙන් ඉඳම නෙවෙයි. ළමයින්ට ඉගෙන ගන්න ලේස් මේස් සූෂ් විතරක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න පෑන් පෙන්සල් බෑග් සහ බුක් හයර් වෑන් පිළිබඳව තමයි දෙමව්පියෝ වැඩි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරලා ළමයි හරියට ඉගෙන ගත්තේ නැති වෙච්චාම දෙමව්පියෝ තමයි යහන්නේ අපි කණ්ඩ දෙනවන අපි බොණ්ඩ දෙනවන මොන කෙන්ගෙඩියද තව ඕනේ කියන්නේ කියලා. ඒතර ළමයි අපිට කියන්නේ කෙන්ගෙඩියම තමයි ඕනේ කියන්නේ. ඒ කෙන්ගෙඩිය කියලා කියන්නේ මොකක්ද? ඒක තමයි ෆැසිලිටි එක. පහසුකම්. මම ඉස්කෝලේ ගියේ 1968. ඒ ඉස්කෝලේ යනකොට අපිට සපත්තු කියලා જાතියක් මගේ කකුල් දෙකේ වැටලා නැහැ කවදාවත්. සෙරෙප්පු තිබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් පොඩි ජංගියක් ඇඳගෙන තමයි අපි ඉස්කෝලේ යන්නේ. ඒක තිබුණ ඇදෙන පටියක්. ඉලාස්ටික් පටියක් තිබුණා. ඉලාස්ටික් පටියට මේ බඩ වටේට ඉරිරි ගිහිල්ලා තිබුණා. මගේ කලිසම මම හොදලා කොච්චර ඇඳලා තියෙනවද කියනවනම් ඒ ඉලාස්ටික් පටිය ඇදිලා ඇදෙන්නේ නැති තරමටම ගැට ගහලා තිබුණා. ඉතින් මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ දාවන තරඟ වලට යනවා. දුවන්න මට පුළුවන්කම තිබුණා කියලා මට ඉතින් මම දාවන තරඟ වලට යනවා. මම දුවලා හොඳම තරගෙදි මම දෙවෙනියා වෙලා තියෙනවා. පළවෙනියා වෙලා නැහැ කවදාකවත්. දෙවෙනියා වෙලා තියෙනවා මේ ඉස්කෝලේ. හැබැයි දිව්වේ දෙන්නයි එදා. එහෙනම් මම වැඩි දුවන්න යන්නේ නැහැ. දුවනකොට හේතුව දුවන්න යන්නේ නැත්තේ දුවනකොට අර කලිසම පල්ලෙහාට වැටෙනවා. ඉතින් කොල්ලෝ කියනවා ඒකින්ද මම දුවන්නේ නැහැ. එහෙම ඉස්කෝලේක තමයි අපි ඉගෙන ගත්තේ. ඒ ඉස්කෝලේ අදට කනිෂ්ඨ විද්‍යාලයක් 1 සිට 5 දක්වා අදටත් තියෙන්නේ. ගරු ඇමතුමා මගේ හිතවතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලෙවත් මම එතුමාගෙන් ඉල්ලා හිටියේ නෑ මේක ජාතික පාසලක් කරලා දෙන්න කියලා. ඒක හේතුව ඒක කනිෂ්ඨ විද්‍යාලයක් වශයෙන් තියෙන එක ගොඩාක් හොඳ නිසා. මම හොඳ වෙලාවට ලොකු ඉස්කෝලේක ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මට එහෙම වුණා නම් සමහරට මහාචාර්ය වෙන්න තියෙන ඉඩ ගන්න නැති වෙන්නේ ඒක තිබුණා. ඒකට හේතුව තමයි අපේ ගෙදර ලොකු පහසුකම් ගොඩක් මට තිබුණා. අම්මයි තාත්තයි අතර ආර්ථික ගැටලු තිබුණේ නැහැ. අම්මයි තාත්තයි අතර සමාජ ගැටලු තිබුණේ නැහැ. අම්මයි තාත්තයි අතර ආදරය පිළිබඳ ගැටලු තිබුණේ නැහැ. අපේ ගෙදර අම්මා තාත්තටවත් තාත්තා අම්මටවත් කවදාකවත් උඹ නොදකින් කියලා නැහැ. එහෙම ගෙදරක ළමයින්ට මහාචාර්යවරු වෙන එක ලොකු අමාරුවක් නැහැ.
ඒ විතරක් නෙමෙයි අපේ ගෙදර කවදාකවත් කණ්ඩ නැතුව ප්‍රශ්නයක් වෙලා නැහැ. අපි සමහර දවස්වලට සම්බෝලයි බතු ගන්නවා. ඊට පහුදාට බතු සම්බෝලයි ගන්නවා. ඒක නිසා අපිට එහෙම ලොකු කැම්ප් වල ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඒ වගේම අපේ අම්මයි තාත්තයි කවදාකවත් ණය වෙලා බඩු උගස් තියලා ඉන්න හිටින්න තැනක් නැති වෙන්න සින්න වෙන තරම්ම බඩු උගස් තියලා අනවශ්‍ය බඩු ගොඩක් විතර ගෙනත් තියාගෙන හිටපු අය නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට ආර්ථික ප්‍රශ්න තිබුණේ නැහැ. මගේ පුංචි කැලේ බිමට ගොම ගාපු එකක් වටේට වරිච්චි බිත්ති බැඳපු එකක් අපේ ගෙදර වහලේ හරිම ලස්සනයි හොඳට සෙවිලි කරලා තිබුණේ කවදාවත් තිබුණේ වැස්සේ නැත්තම්. අපේ ගෙදර නිදන් ඉන්න වෙලාවේදී අපේ අයියයි මායි අපි දෙන්න ආකාශ තරු ගැනලා තියෙනවා. හඳ පාන විඳලා තියෙනවා. නිදාගෙන ඉන්න ගමන් දිව්‍යාංජලි වගේ දියණියන් පිළිබඳව කතා කරන්න ඒ තරම් ලොකු පහසුකම් ඇත්නම් විතරක් මිනිහෙකුට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අම්මා තාත්තට ආරුද නැත්නම් සමාජ ගැටලු නැත්නම් විවාහ ගැටලු නැත්නම් මරා ගන්න නැත්නම් අපේ තාත්තගේ කටෙන් කවදාකවත් කසිප්පු ගඳ ඇවිදින්න නැහැ. දුම් ගඳක් ඇවිදින්න නැහැ. හැම රාත්‍රියක්ම සුන්දර රාත්‍රියක් වෙලා තිබුණා. අපේ ගෙදර කවදාකවත් අපේ අම්මා තාත්තටවත් තාත්තා අම්මටවත් අපි දෙමව්පියන්ටවත් දෙමව්පියෝ අපිටවත් good night කියලා නෑ. ඒකට හේතුව අනිවාර්යයෙන්ම night goodම තමයි. ඒකින්ද good morning කියන්නේ නෑ කිසිදාක. ඒකට හේතුව තමයි good night පැල කරපුවාම good morning නෙලා ගන්න පුළුවන් නිසා. good morning නෙලා ගත්තොත් විතරයි good night හම්බ වෙන්නේ කියලා අපේ තාත්තයි අම්මයි දැනගෙන ඉඳපු නිසා. ආන්ගේවට තමයි ෆැසිලිටි කියලා කියන්නේ. සුන්දර හැන්දෑවක් විඳ ගන්න පුළුවන් තරම් සුන්දර දවසක් සහ සුන්දර පියකරු මනස්කාන්ත පෞල් පරිසරයක මේ වගේ තියනියක් මං වගේ පුතෙක් හැදෙන්න තියෙන ඉඩකට වැඩි. ඒක නිසා පැතුරු සෙවිකල පැල්පතේ ඇති සාමිනෙත මහ මන්දිරය කියලා මේ මරදානේ ඉඳලා කවුද කෙනෙක් කිව්වනේ උඟක් ඉස්සර කාලේ. ඒකින්ද මේක මතක තියාගන්න දිව්‍යාංජලිට හුඟක් සැප ඕනේ නැහැ. දිව්‍යාංජලිට හුඟක් පහසුකම් අවශ්‍යයි. ඒක නිසා පුතේ අපි කවුරුත් එකතු වෙලා දිව්‍යාංජලිට තාත්තලා වෙමු, අම්මලා වෙමු. පහසුකම් සලස්සමු. ඒක නිසා දිව්‍යාංජලිව කොළඹ ගෙනල්ලා ලොකු ඉස්කෝලේක ෆ්ලැට් එකක නවත්තලා ලොකු ඉස්කෝලේක තියලා බ්‍රොයිලර් දැරියක් බවටපත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරණීය අම්මා ගාව තාත්තා ගාව හැබැයි වටාපිටාවේ පරිසරයේ සොඳුරු බව අත්දකින නවකතාකාරියක් තමයි අපිට ඕන. මොකද ඇගේ නවකතාවේ ගංගා ගැන තියෙනවා, ඇලදොල ගැන තියෙනවා, වත්සතා සීපාව ගැන තියෙනවා, ඇගේ වැඩිහිටියන්ගෙන් අහපු කතා තියෙනවා. ඒ කතා තමයි අපිට කතා බවටපත් වෙන්න ඕනකම තියෙන්නේ. ඉතින් ශිල්පය දැනගන්න ඕනෙම නෑ නිර්මාණයක් කරන්න. මක්නිසාද යා ජෝඅපේ වික්‍රම නළුවෙක් වෙලා මියන්ට ආසන්න කාලේ තමයි රංගන කලාව කියන්නේ මොකද්ද කියලා දන්නේ. එතකන් රංගන කලාව හදාගලා තිබුණේ නැහැ. ගායනා කරන බොහෝ දෙනෙක් වෝකල් ට්‍රේනින් කරලා නැහැ. ඒ වගේම කාලිදාස මහා කවියා විලියම් ෂේක්ස්පියර් නිර්මාණකරණය අදාරලා නැහැ. ඒවා ඇඟේ තියෙන ඒවා. ඒක නිසා මේවා ගැන ගරු එමෙතුමා දැන් එමෙතුමා වුණාට ඉස්සර පත්තරකාරයෙක් වශයෙන් ඉන්න එක සුනිල් අයියා නෙතුණා මේ පෙරේද සුනිල් මාධව ප්‍රේමදෙල ඒක තමයි පත්තරකාරයෙක් වශයෙන් හිටපු කාලේ ලියපු ලියවිලි ඒ වගේම කියපු කියවිලි රචනා නිර්මාණ කොච්චරද කියලා එතුමා ගැන දන්න අපි දන්නවා. ඒ වගේම එතුමාගේ භාර්යාව මෙතනියක් නොවේ. ආර්යාවක් නොවේමයි. ඒ ගායන කොච්චර මනස්කාන්තද කියලා අපි දන්නවා. ඒක නිසා මේ කවදාවත් 750ක්වත් ආණ්ඩුවෙන් හොරගන්න නොකරපු ඇමතිකරවරයෙක් වෙලා දුක් විඳින ගරුණාතුමනි නිර්මාණකාරයෙක් කියලා ආපහු යන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා හිතනවා. ඉතින් අපි මේව බලාගමු. ආදරණීය දියණියට මට සුබ පතන්න ගොඩාක් වෙලා තවත් ඉතුරු වෙලා නැහැ. මම අද දවසේ ආවේ සංකේතයක් ඇටියට ඇත්තම කිව්වොත් එහෙම අද දවසේ මේ ආවේ මම ගිහිල්ලා තාපව ආවේ මේ කවුද අපේ දිව්‍යාංජලියට මුණ දෙන්න බැරි කමටත් වඩා මේ ආඳුරන්ට මුණ දෙන්න බැරි කමට.
ඒක නිසා ඈට හොඳ අධ්‍යාපනයක් දැනට ලැබෙන අධ්‍යාපනය නුසුදුසුයි කියලා ඈ හිතනවා නම් ඈට සුදුසු අධ්‍යාපනයක් අපි ලබා දෙමු. හැබැයි ඇගේ පරිසරය ඇතුලේ තියාගෙන. දරුවන් සරණයි. මං ආසයි දුවේ. ඔබගේ දැන් මේ පොත් තුනක් නේද ලියලා තියෙන්නේ? තුනක්. ඔව්. මං ආසයි දුවගේ 4 වෙනි සහ 5 වෙනි පොත් දෙකේ කතා පවත්වන්නට. දරුවන් සරණයි. තෙරුවන් සරණයි. සූර්යයා තම දවසේ මෙහෙවර අවසන් කර බටහිර අහසින් දික්ම යාත් සමගම අප සෑම සියලු දෙනාම මේ එක් රැස්ව සිටින්නේ එවැනි මනෝරම්‍ය වූ කාර්යයක් ඉටු කිරීම සඳහායි. මුලින්ම මූලාසනය හොබවන ගරුතර මහා සංඝ රත්නයෙන් පුංචි මට නමස්කාර පූරකව අවසරයි. වගේම විශේෂයෙන්ම ගොඩොඩ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන්ද විශාල ධන පරිත්‍යාගයක් සිදු කරමින් මගේ පොත මුද්‍රණයට සම්පූර්ණ දායකත්වය දරූ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ආනන්ද බස්නායක මහත්මයා නියෝජනය කරමින් මෙතනට සැපමිනි මහත්මයාතුරුන්ගෙන්ද ගරුඩල අලහප්පෙරුම ඇමතිතුමාගෙන්ද සම්භාවනීය අමුත්තන් වන ඔබ සෑම සියලු දෙනාගෙන්ද ආදරණීය අයියලා අක්කලා නංගිලා මල්ලිලාගෙන්ද පුංචි මට අවසරයි. කිරියත්තාගේ සිහිනයක් නොවන්නටත් උඩගු මිරිගුවක් නොවන්නටත් මග පාදා දුන්නේ මේ ලකබරේ උතුම් මිනිසුන්ගේ මනුස්සත්වයමයි. මම ලොවට හඬ නගා කියනවා මේ ශ්‍රී ලංකා ධරණී තලය මත ජීවත් වන්නේ නිවුණු හැදුණු පිරුණු ගුණවන්ත මිනිසුන්මයි. එසේ නොවේ නම් ඒ කරුණා දැසට මා නොගැටෙන්නට සක්කෝරලේ ඈත පිටිසර ගමක ඉපදිච්ච මම් වගේ පුංචි දරුවෙක්ට මේ තාක් දුර යන්න හැකි බව මා අවිවාදයෙන් කිව යුත්තකි. සක්කෝරලේ ගොවි ගෙදරක උපන් මගේ අම්මාගේ කුසේ ඉපදී නොයෙක් පරිසරයන් වල ජීවත් වීමෙන් ඒකට පාදා කරගත්තා වූ මිනිස්චර්යා, සත්වචර්යා, පාරිසරික ලක්ෂණ, දැනුම, සොම්නස, දොම්නස සියල්ල එකට කැටි කර ගනිමින් වයස අවුරුදු 12ක් පමණ වන විට නවකතා කෘති 3ක් රචනා කිරීමට මා සමත් වුණා. ඒ මගේ දෙවැනි කෘතිය තමයි උඩගු මිරිගුව කියන්නේ. 2020 මාර්තු මාසයේ කියන්නේ ශ්‍රී ලංකාව තුල කොරෝනා උග්‍ර වෙලා අපිට පාසල් නිවාඩු දුන්නු සමයක්. එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරයේ ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපිට අභියෝගයක් දුන්නා පුළුවන් නම් රටක් වටින පොතක් ලියන්න කියලා. ඒ වෙනකොට පොතක් ලිවීමේ අදහසක් මගේ හිත තුල කැප් වෙලා තිබුණා. ඉතින් මහා නියගයකට පසු වැසූ වර්ෂාවක්සේ ඒ අභියෝගය මගේ හිත තුල තදින්ම කාවැදුණා. ඉතින් වියක් නැතිදුනේ ලියන්නට තරම් අත්දැකීම් තිබුණු නිසා මා දෙමසක් තුල කිරියත්තාගේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගත්තා. ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමනි, ඔබතුමා අපිට අභියෝගයක් දුන්නානේ පුළුවන් නම් රටක් වටින පොතක් ලියන්න කියලා. හැබැයි අපේ රට තුල පොත් කිහිපයක් නොවේ, පොත් 42000ක් අපේ රටේ දරුවන් රචනා කරා. ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමනි, ඒ සාහිත්‍ය කෘති ගොඩනගපු දරුවන් 42000 ඇරුණුකොට මේ ශ්‍රී ලංකාවේ සිටිනවා, අපේ සත්කෝරලේ සිටිනවා විවිධ විදිහට හිතන්න පුළුවන් විවිධ දක්ෂතා තිබෙන දරුවන්. හැබැයි ඒ කට්ටිය දන්නේ නැහැ තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න ආකාරය. ඔවුන්ට වගේ ඔවුන්ටත් අභියෝගයක් දුන්නොත් පුළුවන් නම් පුංචි වාහනයක් හදලා පෙන්නන්න කියලා. අපේ රටේ වාහන කීපයක් නොවේ, වාහන 10 ගාණක් බිහි වේවි. එතකොට අපිට පුළුවන් වේවි කරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමනි ඉදිරි අනාගතයේදී නිවුණු හැදුණු පිරුණු ගුණවන්ත මිනිසෙක් වගේම දැනුමෙන් ස්වයංපෝෂිත මිනිසෙකු බිහි කරන්නට. මගේ අම්මා අප්පච්චි කියන්නේ එතරම් වත්පොහසත්කම් තිබෙන මිනිසුන් දෙපළක් නෙවෙයි.
ඒක අපේ ශ්‍රී ලංකාවේ විදිහනේ. මොකද අපේ ශ්‍රී ලංකාවේ සිටින්නේ ගොඩක් සාමාන්‍ය පවුල්වල වැසියන්. මගේ අම්මා අප්පච්චි කියන්නේ එවැනි සාමාන්‍ය පවුලක වැසියන් දෙදෙනෙක්. ඉතින් හැබැයි අද මගේ අම්මයි අප්පච්චි පුංචි මම ශ්‍රී ලංකා ධරණී තලය මත විශාල පිරිසක් ඉදිරිපිට විශාල වේදිකාවක කථනයක් පවත්වනවා. ඔවුන් ඒ පිළිබඳ ආඩම්බරයෙන් අප්‍රමාණ සතුටකින් සිටින බව අද මට මේ අවස්ථාවේදී හැඟෙනවා. මගේ අප්පච්චි නොයෙක් අප්‍රමාණ දුක් විඳලා තමයි මාවයි මගේ අයියාගේ ජීවිතයයි ඉදිරියේදී සාර්ථක ජීවිත දෙකක් බවට පත් කරන්නට දේශ මහන්සි ගන්නේ. මගේ අප්පච්චි හැමදාම හවසට වැඩ ඇරලා එනකොට මං එයාගේ කකුල් දෙක දිහා බලනවා. මොකද මගේ අප්පච්චිගේ කකුල් දෙකේ හැමදාම සෙමෙන්ති පිරීලා. එතකොට මම හැමදාම හිතා ගන්නවා මම කවදා හරි දවසක ඒ අහිංසක මිනිසුන් දෙපළ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. වගේම මගේ ගමනේදී බොහෝ පිරිසක් මට උදව් උපකාර කළා. ඒ පිරිස අතරින් මම වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දරන මේ උත්සවයේ සියලු වැඩ කටයුතු සියල්ලම සාර්ථක කර ගැනීම පිණිස අප්‍රමාණම වෙහෙසක් දරන ගරුතර ස්වාමීන් වහන්සේ නමක් වන ගොඩවුර අරිය ධම්ම ස්වාමීන් වහන්සේට මම මේ අවස්ථාවේදී මගේ හදවතේ ගැඹුරින්ම තනින් නැගෙන ස්තුති උපහාරය පුද කර සිටිනවා. වගේම මගේ දෙවනි කෘතිය උඩගු මිරිගුව වන කෘතිය සම්පූර්ණයෙන්ම මුද්‍රණය කිරීමට සම්පූර්ණ දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ආනන්ද බස්නායක මහත්මයා. ආනන්ද බස්නායක මාමා මට මීට කලිනුත් ගොඩක් උදව් උපකාර කළා. මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ආනන්ද බස්නායක මාමා මට කතා කළා. මාමා ඇහුවා කොහොමද දෙවනි පොතේ වැඩ කටයුතු කියලා. මගේ අම්මට දරුණු අසනීපයක් වැළඳුණානේ. ඒ නිසා මම කිව්වා අම්මගේ අසනීප තත්ත්වයත් එක්කන් මගේ පොතේ වැඩ කටයුතු ටිකක් පස්සට ගිහිල්ලායි තියෙන්නේ කියලා. එතකොට ආනන්ද මාමා මට මොකුත්ම නොකිය කිව්වේ මම සම්පූර්ණයෙන්ම ඔයාගේ පොත මුද්‍රණය කරලා දෙන්නම් කියලා. මම මේ අවස්ථාවේදී මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ස්තුති උපහාරය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ආනන්ද බස්නායක මාමාට පුද කළ බව කියන්න එතුමා වෙනුවෙන් මෙතෙන්ට සැපමිනි මහත්ම මහත්මීන්. වගේම මගේ පොතේ උඩගු මිරිගුව කෘතියේ කිසියම් අක්ෂර වින්‍යාසයක්වත් වැරදිව නොවි සියලු අක්ෂර වින්‍යාස නිවැරදි කරමින් මගේ පොතේ සම්පූර්ණ සූදුපත් බැලුවේ නුවර පදිංචිව සිටින ආර්යපාල රත්නායක මහත්මයා. අද එතුමා මම මෙතනට සත්මිලා ඉනවද කියලා නම් දැක්කේ නැහැ. වගේම මගේ පොතේ ලස්සන චිත්‍රයක් ඇඳලා දීපු ධනුෂ්ක දෙනුවන් අයියටත් මම මේ අවස්ථාවේදී මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ස්තුති උපහාරය පුද කර සිටිනවා. වගේම මට උදව් උපකාර කළ පිරිසුන් අතරින් අද කිහිප දෙනෙක්ම මෙතෙන්ද සම්මිලා ඉන්නවා. මට මේ අවස්ථාවේදී පෙනෙනවා ඉතාමත් සිනාමුසු මුහුණෙන් ඔවුන් මම වෙනුවෙන් ඇවිල්ලා තිබෙන විදිය. මම මේ අවස්ථාවේදී ඔවුන් නම් වශයෙන් නම් කරන්නේ නැහැ. මොකද මට එක නමක් හරි මග ඇරුණොතින් ඔවුන් මාත් සමග අමනාප වේවි කියලා මගේ හිතේ පුංචි බයක් තියෙනවා. මම සක්කෝරලේ වන්නේ හත්පත්තුවේ කැලෑගමක ඉපදිච්ච පුංචි දරුවෙක්. මම වයස අවුරුදු 12ක් විතර වෙනකොට බොහෝ කටෝර අත්දැකීම් රාශියකට මුහුණ දීලා තියෙනවා. මම මේ අවස්ථාවේදී මෙතෙන්ට සම්මිලා ඉන්න වියත් මැතිතුන්ට වගේම මේ වියත් මැතිතුමියලාට ඒ කටෝර අත්දැකීම් වලින් ස්වල්පයක් පවසලා සිටින්නම්. මම මුලින්ම පදිංචි වෙලා හිටියේ පළුකන්දෑව කියන ගමේ. ඒ ගමේ මම පදිංචි වෙලා ඉන්නකොට අපේ ජීවිතවලට ලොකු කරදර ගොඩක් ආවා. ඒ කරදර නිසා අපි කුලීගවල් ගණනාවක වාසය කරා මගේ පුංචි වයස ඇතුළත. ඊට පස්සේ අපිට මුණ ගැහුණා කදුරුවැව කියලා සුන්දර ගමක්. ඒ ගමේ අපි ජීවත් වෙද්දී අම්මයි අප්පච්චි මාව ඉදිරියට ගෙන යන්න මගේ අයියාගේ ඉදිරි අනාගතේ සාර්ථක කරගන්න ඔවුන් කරේ සිංහල වෙදකම්. එතකොට මගේ අම්මයි අප්පච්චි බොහොම වෙහෙස මහන්සියෙන්
ගොඩනගපු අපේ ගෙවල් වල්ලලි විසින් කඩලා බිඳලා දානවා. ඒත් එක්කම අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පහතට වැටෙනවා. වගේ මේ අවුරුද්දෙදිම මගේ චූටි මාමා වලලි ප්‍රහාරයකින් මියදිලා යනවා. ඊට පස්සේ ආයේ ගණන් කරන්නවත් බැරි කුලී ගෙවල් ගානක අපි වාසය කරනවා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මාමා විසින් අපිට ගෙවීමේ ක්‍රමයට දීපු ගම්මුදාවක අපි ජීවත්ව හිටියා. අපි අපේම කියලා ගෙදරකට එනකොට මගේ අයියට වයස අවුරුදු 15යි වගේම මට වයස අවුරුදු 12ක් වුණා. ඊට පස්සේ අපි ඒ ගෙදර ඉන්නකොට අවුරුදු 2ක් විතර අපි ගොඩක් සතුටින් හිටියා. ඊට පස්සේ මගේ අම්මට නොසිතූ වෙලාවක දරුණු අසනීපයක් වැළඳෙනවා. ඊට පස්සේ අපි දැන් ඉන්නේ ඒ ගෙදරත් නෙමෙයි. අපි දැන් පදිංචි වෙලා ඉන්නේ වෙනම ගෙදරක. වගේම මම කවදාවත් පොත් ලියද්දි මට පොත් මේසයක් තිබිලා නැහැ. අදටත් මම ජීවත් වෙලා ඉන්න ගෙදර මට පොත් මේසයක්වත් නැහැ. මම අහුවෙච්ච තැනක කඳුරක් එලාගෙන තමයි මගේ අධ්‍යාපනික වැඩ කටයුතු මගේ ලිවීමේ කටයුතු සියල්ල සාර්ථක කරගත්තේ. මට අවශ්‍ය වෙලා තිබුණේ පුංචි පැලෙන් නැගිටලා කවදා හරි දවසක මුළු ලෝක ගන්න කෙනෙක් බවට පත් වෙලා මහාචාර්යවරියක් බවට පත් වෙන එක. ඒක තමයි මට තියෙන හීනේ. කවදා හරි දවසක මගේ අම්මටයි අප්පච්චිටයි වගේම මට උදව් උපකාර කරන සෑම මිනිසුන්ටම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මට තවත් හීනයක් තියෙනවා. ඒ තමයි කවදා හරි දවසක නවකතා ශාස්ත්‍රයෙන්ම නොබෙල් සාමත්‍යාගයකට ලං වෙන්න. හැබැයි මම දන්නේ නැහැ නොබෙල් සාමත්‍යාගයට ලං වෙන අඩිතාලම කොහොමද සකස් කරගන්නේ කියලා. මම හිතනවා මෙතෙන්ට ඇවිත් ඉන්න කවුරු හරි වියත් මැතිතුමේ මට ඒ පිළිබඳව අඩිතාලම සකස් කරගන්න ආකාරය පිළිබඳව කියලා දෙවි කියලා. මම මේ වෙනකොට නවකතා කෘති 3ක් රචනා කරලා තියෙනවා. පළවෙනි කෘතිය කියන්නේ කිරියත්තගේ සිහිනය. කිරියත්තගේ සිහිනය කියන්නේ සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීම් වචනවලට පිටුවලට ගොනු කරපු පොතක්. වගේම මගේ දෙවනි කෘතිය අද දිනේදී එළි දක්වන මගේ දෙවනි කෘතිය වන උඩගු මිරිගුව කියන්නේ මම මුලින්ම පාඨක ඔබට දන්නලා සිටිනවා උඩගු මිරිගුවේ නැන්දම්මලේ හටන මගේ ජීවන අත්දැකීමක් නොවන වග. ඒක මම මනක් කල්පිත විදියට හිතලයි ලිව්වේ. වගේම මම මේ වෙනකොට මගේ තුන්වෙනි පොත රචනා කරලා අවසන් කරලා තියෙනවා. මගේ තුන්වෙනි පොත තමයි මල් පාවර කියන කෘතිය. මල් පාවර කියන්නේ උඩගු මිරිගුවට කිරියත්තගේ සීනයට හාත්පසම වෙනස් කෘතියක්. මම මල් පාවර රචනා කරේ අපේ ගමේ ඉන්න සීයලා කිරියම්මලා ගාවට ගිහිල්ලා ඔවුන්ගෙන් අපේ පැරණි දේවල් හොඳට ඉගෙන ගත්තා. ඒ කියපු දේවල් හොඳට මගේ මනසේ තියාගෙන තමයි මම මගේ මල් පාවර නැත්නම් මගේ තුන්වෙනි කෘතිය රචනා කරලා තියෙන්නේ. මල් පාවර කියන කෘතිය මම හිතනවා උඩගු මිරිගුවටත් කිරියත්තගේ සිහිනයටත් දෙවනි නොවන කෘතියක් බවට පත් වේවි කියලා. මල් පාවර කියන කෘතියේ ගොඩාක් කියන්නේ හිතා ගන්නවත් බැරි තරමේ ගැමි වහල් ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා. මගේ අම්මයි අප්පච්චි මට නිතර නිරන්තරයෙන් කිව්වේ ඔයා කවදා හරි දවසක වගේ හීනවලට යන්න. නමුත් ඔයා සමාජයට වැඩදායි මිනිස්සෙක් බවට පත් වෙන්න කියලා තමයි ඒ දෙපළ මට නිතර නිරන්තරයෙන් කිව්වේ. මගේ හදවත තුළට ඒ වචන ටික තමයි නිතර නිරන්තරයෙන් උන් ගැප් කළේ. ඉතින් සමාජයට වැඩදායි මිනිස්සෙක් බවට පත් වෙන්න නම් නිහතමානී හදවතක් වගේම හොඳට අධ්‍යාපනික දැනුමක් තිබිය යුතුයි. අධ්‍යාපනික දැනුමක් වගේම අපේ නිහතමානී හදවතක් හදාගන්න නම් අපි අනිවාර්යයෙන්ම සෝබාදහම් මාතාව රස විඳින්න ඕනේ. අපිට සෝබාදහම් මාතාව නොමිලේ තමයි මේ නොමිලේ තමයි මේ සෝබාදහම් රස විඳින්න දීලා තියෙන්නේ. අපේ සෝබාදහම් මාතාව අපිට නොමිලේ රස විඳින්න දීලා තියෙන හුස්ම පොද අපි නිකම්ම ආශ්වාස කරනවා නිකම්ම ප්‍රාශ්වාස කරනවා. ඒ සුලන් පොද නිකම්ම අපේ ඇඟට වැදෙනවා. හැබැයි අපි ඒකේ දැනෙන සහනය ගැන හිතන්නේ නැහැ. ඒකේ රසය ගැන අපි හිතන්නේ නැහැ. මගේ අම්මයි අප්පච්චි මට නිතර නිරන්තරයෙන් මුරු කරේ ඕනම අසුන්දර දෙයක් දිහා සුන්දර විදිහට බලන හැටි. ඉතින් ඕනම අසුන්දර දෙයක් දිහා සුන්දර විදිහට බලනවා වගේම පරිසරය හොඳට නිර්මාණශීලී දැසකින් බලන්නයි ඔවුන් හැමදාම මට හුරු කළේ. ඉතින් ඒ හින්දා තමයි
මං අද මේ වැනි තැනක ඉන්නේ කියලායි මම හිතන්නේ. මගේ ගමනේදී මට බොහෝ පිරිසක් උදව් උපකාර කළා. ඒ පිරිස අතරින් මම මේ අවස්ථාවේදී ඊටමත් ආදරයෙන් මතක් කළ යුතුම පුද්ගලයෙක්. අද මෙතනට මේ අවස්ථාවට සපමිලා නැහැ. මම කලින් අධ්‍යාපනය ලැබපු පාසලේ විදුහල්පතිතුමා වන හිටපු විදුහල්පතිතුමා වන මගේ ආදරණීය ගාමිණී දිසානායක ගුරු අප්පච්චි. මම මේ අවස්ථාවේදී මෙහෙම දෙයක් කියන්නම්. මගේ අම්මටයි අප්පච්චිටයි දෙවරින විච්ච මගේ අම්මයි අප්පච්චි තමයි ගාමිණී දිසානායක ගුරු අප්පච්චි කියන්නේ. හැමදාම සෙවණැල්ලක් වගේ මගේ ජීවිතේ පිටිපසින් හිටියේ එතුමා. ඉතින් මම මේ අවස්ථාවේදී මගේ ආදරණීය ගාමිණී ගුරු අප්පච්චිටත් ස්තුති උපහාර පුද කරනවා. මගේ ජීවිතේට අහඹයක් ලෙස ලං වෙලා මගේ ජීවිතය හැරවුම් ලක්ෂයක් බවට පත් කළේ ඇහැලියගොඩ රංජන් විජේරත්න මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා වන නාලක සැම්සන් කුමාරගුරු අප්පච්චි. එතුමා මට අහඹුවක් ලෙසවත් මුණ නුගසනා නම් දිව්‍යාංජලි ඇල්වල දෙනියත් කිරියත්තාගේ සිහිනයක් උඩගු මිරිගුවත් මගේ පුංචි ගේ ඇතුළ තුල නිකම්ම නිකම් කොළගොඩකුත් නිකම්ම නිකම් දිව්‍යාංජලි කෙනෙකුත් බවට වෙන්න ඉඩ තිබුණා. මම මේ අවස්ථාවේදී එතුමන්ටත් මගේ හදවතේ ගැඹුරම තැනින් නැගෙන ස්තුති උපහාරය පුද කර සිටිනවා. වගේම මේ අවස්ථාවට සැපමිනි ඔබ සෑම සියලු දෙනා කෙරෙහිම මට ඇතිවන්නේ ආඩම්බරකාර හැඟීමක්. මේ සිටින්නේ මගේ ආදරණීය රටේ ආඩම්බරකාර මිනිසුන්නේ කියලා මට මේ වෙලාවේ හැඟෙනවා. ඉතින් මම දැන් අධ්‍යාපනය ලබන ගල්ගමුව යුබී වනිනායක ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයත් මම මුලින් අධ්‍යාපනය ලැබපු ඇබෝගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන් මම වෙනුවෙන් මෙතෙන්ට සැපමිනි සියලුම ගුරු අම්මා අප්පච්චිලාටත් මම වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් ගාමිණී ගුරු අප්පච්චි වගේම මගේ පිටුපසින් ඉන්න අදත් මගේ පිටුපසින් ඇවිල්ලා ඉන්න පුබුදු කුමාරී ගුරු අම්මටත් මම මේ අවස්ථාවේදී මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ස්තුති උපහාරය පුද කර සිටිනවා. වගේම පුංචි මගේ කටයුත්ත තමාගේම කටයුත්තක් කොට තකාගෙන මෙතනට සැපමිනි සියලුම ස්වාමීන් වහන්සේලාට මම මේ අවස්ථාවේදී ස්තුති පුද කර සිටිනවා. වගේම ගරුඩල අලහප්පෙරුම ඇමතිතුමාට සම්භාවනීය අමුත්තන් වන ඔබ සෑම සියලුම දෙනාට මගේ ආදරණීය අම්මා අප්පච්චි අයියා ඇතුළු පවුලේ සියලුම දෙනාට මම වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දරන ඔබ සියලුම දෙනාට මගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ස්තුතිය උපහාරය හා මල් මිටක් පුද දෙමින් මම මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. හරි අපේ ආම්බලේ. මේ අවස්ථාවේදී අපි ආරාධනා කරනවා මේ පිළිබඳව අවබෝධයක් තියෙන දිව්‍යාංජලි දීනිය මුලින්ම ඉගෙනගත් මහා අභෝගම කණිජ විදුහලේ විදුහල්පතිතුමා වෙනුවෙන් පැමිණි සිට නියෝජ්‍ය විදුහල්පති පුබුදු කුමාරි මැතිණියට වචන කිහිපයක් මේ සඳහා ප්‍රකාශ කරන්න. ගෞරවනීය පූජනීය වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ ස්ථානයේ අග්‍රමහා පඬිත උඩගොඩ අරිය ධම්ම ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මූලාසනාරූඪව නොසිටියත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්‍රාධාරී ධම්මරතන නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම
එතුමාගෙන් අවසරයි. ආදරණීය පුංචි ලේඛිකාව මගේ ආදරණීය දියණිය සමාසි දිව්‍යාංජලි දුවණියගෙන් අවසරයි. අනිකුත් පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. සියලුම දෙනාගෙන් අවසර ඉල්ලා සිටිනවා. සමාසි දිව්‍යාංජලි දියණිය ගැන මට දැනෙන දේ ප්‍රකාශ කරන්න. ඉතින් ඊ타ත්ම සංවේගයට සන්තෝෂයට පත් වුණ අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් මේ මොහොතේ මම මොනවා කතා කරන්නද කියලා මොන තැනින් පටන් ගන්නද කියලා මගේ හිත අධික සතුටකින් පිරී ගියපු අවස්ථාවක්. ජීවිතේ මේ තරම් සතුටු වුණු අවස්ථාවන් ඉතා අල්ප සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතර මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මොකද හරියට අම්මා කෙනෙකුට දරුවෙක් දැක්කම දැනෙන සතුට මම අද අපූර්වට අත්විඳිනවා. පුංචි දිව්‍යාංජලි ලෝකයක් දකින්නකොට මේ ශ්‍රී ලංකා ධරණිතලයේ මල් කැකුලක් වෙලා විකසිත වෙලා අනිත් අයගේ හිත් සුවඳවත් කරනකොට අනිත් අයගේ netවලට හඳුරක් පුනන්නකොට ඇගේ වචන අහලා අප්‍රමාණ සතුටක් ගුරුවරයෙක් විදිහට මම පසුපසින් ඉඳලා වින්දා. මේ අවස්ථාව මට උදා කර දෙන්නේ මගේ විද්‍යාලයේ විදුහල්පතිතුමා අද මෙතනට සහභාගී වෙන්න හිටිය ගරු SMG දිසානායක මැතිතුමා. සමාසි දියණිය මීට වසර 2කට 3කට පමණ පෙර අඹගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදී එයාගේ වචන වලින්ම කියනවා නම් එයාට ආදරණීය අප්පච්චි වෙච්ච ගරු ගාමිණී දිසානායක මැතිතුමා මේ අවස්ථාවට සහභාගී වෙන්න හිටියේ බොහොම කැමැත්තෙන්. නමුත් එතුමාට නොවැළැක්විය හැකි උසස් පෙළ විභාග රාජකාරී කටයුතු පැවරුන නිසා එතුමාට මේ අවස්ථාවට සහභාගී වෙන්න අහිමි වුණා. ඉතින් එතුමා මට ඊයේ දුරකථනයෙන් කතා කරලා කිව්වා එතුමාගේ හදපිරි සතුට එතුමා හැමදාම සමාජ දියණියට අප්පච්චියක් වුණා. ඇගේ සියලු පළවෙනිම නිර්මාණය කරනකොට එතුමා ඇයව දීගැන්නුවා. සමාජ දියණිය ඒ පිළිබඳව නිතරම කතා කරා. ඉන්න හිතෙන පාසලක් නිර්මාණය කරලා දුන්න සමාජ දියණියගේ වචනෙන් කියනවා නම් ආදරණීය විදුහල්පති තාත්තා විදුහල්පති අප්පච්චි ඇයට උණුසුම් සුබ පැතුම් එකතු කරන්න කිව්වා. අද මතුවටත් ඇයගේ සියලු කටයුතු වලට එතුමාගේ නිරතුරු සහාය ලැබෙනවා කියලා. ඉතින් ඒ එතුමාගේ උණුසුම් සුබ පැතුම් මම SMG දිසානායක මැතිතුමා වෙනුවෙන් ඇයට පිරිනමන්න කැමතියි. පුංචි දිව්‍යාංජලිට. ඒ වගේම මේ වගේ සුන්දර සන්ධ්‍යාවක් මේ වගේ ඊටමත් මනරම් දර්ශනයක් සවන් දෙන පිනවන දසුන් හඬවල් ඇහෙන්න මේ තරම් ඈත පිටිසර ඇහැටුවව වගේ ඈත දුෂ්කර ගමක ඉපදිලා මේ වගේ පුංචි ලේඛිකාවක් වෙන්න උත්සාහ දරන දක්ෂතාවයන් හෙබි කුඩා දැරියක් අගනගරයට ගෙනල්ලා අගනගරයට කැඳවාගෙන මේ තරම් විශාල ප්‍රභූ මඩුල්ලක් කැඳවාගෙන මේ තරම් විශාල උත්සවයක් සංවිධානය කරලා මේ තරම් ලොකු ගෞරවයක් පිරිනැමීම පිළිබඳව ගොඩඋඩ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේට මම ඊටාම ගෞරවපූර්වක හදපිරි ස්තුතිය මම පුද කරනවා. ඒ වගේම ගොඩගේ මැතිතුමා මේ දියණිය වෙනුවෙන් මට සමා වෙන්න මට ඉස්සලා නම කියන්න බැරි වුණා. ඉතින් එතුමාටත් මම ඉතාමත් ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දිරාගාරී ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇගේ පුංචි හදවතේ නැගුණු කිරියත්තාගේ සිහිනේ සහ උඩඟු මිරිගුව පිළිබඳව දේශනයක් විද්දේශනයක් පවත්වන්න එන්න තරම් නිහතමානී වීමම ඇත්තට මේ දියණියට කරපු ලොකු ගෞරවයක්.
ඈත දුෂ්කර පළාතක වන්නි හත්පත්වේ මෙවැනි කුඩා මල් කැකුළු වලට නගරයට ගෙනල්ලා අද නගරයට ගෙනල්ලා මේ තරම් ගෞරවයක් ලබා දෙන එක මේ තරම් අගය කිරීමක් කරන එක ඔවුන්ගේ ජීවිතවලට දෙන ලොකු පිටුවහලක්. ඉතින් මම උන්වහන්සේට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. ඊළඟට අපි හරි සතුටු කාරණයක් ගුරුවරයෙක් විදිහට හරි සතුටු වුණ දවසක් තමයි අපේ අධ්‍යාපන ඇමතිතුමා අපි තාමත් ආදරය කරන්නේ ඩලස් සලහප්පෙරුම මැතිතුමාට අධ්‍යාපන ඇමතිතුමා විදිහට. එතුමා අධ්‍යාපන ඇමතිතුමා කිව්වහම අපේ ගුරු පරම්පරාවම සර් ගොඩක් සතුටු වුණා. දැනෙන මිනිහෙක් කියලා කිව්වේ. ගොඩක් සතුටු වුණා. ඇත්තටම අපි එතුමාට කලින් මම නම් එතුමාගේ නැතිනේ ගේ ගීතවලට බොහෝම ප්‍රියතාවයක් දැක්වුවා. මම පුවත්පත් කියවනකොට බොහෝ දෙනා එතුමියගේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙම සවන් දෙනකොට එතුමියගෙන් කෙලිම ප්‍රශ්න කරපු දෙයක් තමයි ඔබතුමිය කලාවෙන් ඇයි අයින් වෙලා ඉන්නේ කියලා. ඉතින් එතකොට මම ඒ පිළිබඳව ඇත්තටම හදවතින් හිතුවා ඇයි එහෙම වුනේ අයින් වෙලාද කියලා නේ. ඉඳ හිටවෝ ගීතයක් ඇහෙනකොට හරි සතුටක් විඳිනවා. ඒ වගේම ඔබතුමාගේ සංකල්පයක් විදියට රටක් වටින පොතක් ලියන්න කියලා කිව්වා. ඉතින් අපි දරුවන්ට කිව්වා රටක් වටින පොතක් ලියන්න කියලා. අමතකමනි ඒ ඔබතුමාගේ රටක් වටින සංකල්පයෙන් අද රටක් වටින දියණියක් බිහි වෙලා තියෙනවා. ඒ ගැන මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඉතින් අපි ආසයි ඔබතුමා වගේ නොකිලීටි දේශපාලඥ විදිහට ගොඩක් වෙලාවට වර්තමානයේ තුල කතා කරන්න අකමැති මාතෘකා. නමුත් මේ වගේ නිකලල් මිනිසුන් මේ වගේ වචනයක් අවංකවම කතා කරන්න පුළුවන්, හදවතින් කතා කරන්න පුළුවන්, හදවතට දැනෙන දේශපාලඥයෙක් මගේ දියණියගේ පොත දොරට වැටුමට සම්ප්‍රාප්තිය පිළිබඳව ඇත්තටම තියෙන හදපිරි සතුටක්. එතුමාට මම ඉතාමත් ගෞරවපූර්වකව ස්තුතිය පිරිනමනවා. දිව්‍යාංජලි දියණියගේ පොත දොරට වැඩිම පිළිබඳව මෙතෙන්ද පැමිණලා එතුමා අසනීප තත්වයෙන් ඉන්නේ. නමුත් ඇයට කරන පුංචි දැරියට කරන ගෞරවයක් විදියට මෙතුමට මේ විමට පැමිණීමම ඉතාමත් අගය කොට සැලකනවා. ඒ වගේම අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට මම ස්තුති කතාවක් නොවුනත් සියලු දෙනාටම අපි ගොඩක් දුර බැහැරින් නම් මේ දියණිය වෙනුවෙන් ආවේ. විද්‍යාලය දියණිය දන්නවා ලහිරු ගුරුතුමා ඇතුළු මේ ඔබේ යුබී වරිනායක විද්‍යාලයේ ගුරුතුමියන් ඇතුළු සියලුම දෙනා ආවේ ඔබ වෙනුවෙන්. ඔබේ දක්ෂතාව වෙනුවෙන්. ඇමතිතුමනි මේ දියණිය අපි අඳුනාගන්නේ ජාතික තලයේ ලේඛිකාවක් විදිහට. හැබැයි පාසල් වේදිකාවේ ඇය දක්ෂ කතිකත්වයේ මම හිතන්නේ මේ අවස්ථාවෙම පෙන්නවා. ඇය හොඳ රංගන ශිල්පිනියක්. ඇය හොඳ සතර අභිනයම මනසේ එළිදක්වමින් ඇය හොඳ රංගන ශිල්පිනියක්. විටක ඇය නර්තන ශිල්පිනියක්. විටක ඇය පාසල් වේදිකාවේ අපූර්වට කතිකත්වයේ විදහා දක්වන නිවේදිකාවක්. හොඳ කතිකයෙක්. ඒ වගේම යහළුවන් ගුරුවරුන් අතර ආදරණීය දියණියක්. ගොඩක් අය තමන්ගේ දක්ෂතාවයන් තියෙනකොට ආඩම්බර වෙනවා. නමුත් ඇය ඉතාමත් නිහතමානී දියණියක්. ඒකට හේතුව ඇගේ මවත් පියත් ඉතාමත් නිහතමානී, බොහොම අහිංසක, හැබැයි හොඳ ශක්තියක් තියෙන ගමේ හැදුණු වැඩුණු හොඳ දෙමාපියෝ දෙදෙනෙක්. ඇය පිටුපසින් ඉඳගෙන ඇයට ලොකු ශක්තියක් වෙන ආදරණීයම අම්මෙකුයි තාත්තෙකුයි. අර හොඳම වචනෙන් කියනවා නම් යකඩ ගැහණුන් යකඩ මිනිසුන් ඕනෑම දෙයක් කරලා තමන්ගේ දරුවගේ අනාගතය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් හොඳ අම්මා තාත්තා දෙන්නේ දිව්‍යාංජලිට ලැබුණ නිසා තමයි අද ඇය මේ තැන ඉන්නේ. ගොඩක් වෙලාවට කලාකරුවෝ බිහි වෙන්නේ දුක, ශෝකය, සොම්නස වගේ ඒගොල්ලන්ට ලැබෙන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරගෙන තමන්ට ලැබෙන අමු අත්දැකීම් උපමට්ටම් කරලා හරි ලස්සනට කිරියත්තාගේ සිහිනය තුලින් සමාසි දියණිය එලි දක්වනවා. මේවා යාගේ අත්දැකීම්. දිනක් අවමංගල කටයුත්තකට සහභාගී
දරුවෙක් කියනවා ටීචර් සමාසිකේ අත දික් කරලා පුංචි ගල් පොත්තක් උඩ චූටි ගයක් පෙන්නලා අර සමාසිකේ අලි ගහලා කඩාපු ගෙදර කියලා. ඉතින් මේවා මේ පරිසරය තුල කාට හරි හිතෙන්නත් පුළුවන් මේ බර සංකල්ප කොහොමද මේ දරුවා ලබා ගන්න කියලා. මේ දරුවන්ට ඇලේ දොලේ ගමේ සියලුම පාරිසරික අත්දැකීම් හොඳට ග්‍රහණය කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒවා හරි අපූර්වට ග්‍රහණය කරගන්නවා විතරක් නෙමෙයි. ඒවා ලස්සනට ප්‍රතිනිර්මාණය කරලා ලස්සනට මිනිසුන්ගේ හදවත් වලට දැනෙන්න පුළුවන් විදිහට ලියන්න, කතා කරන්න දෙකටම සමාසි ඉතාම දක්ෂ දියණියක්. සමාසි දියණියගේ මේ සියලු හැකියාවන් පිටිපස්සේ එදා මහා අමෝගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් ඇති කරා SMG දිසානායක විදුහල්පතිතුමා. සමාසි දියණියගේ වචන වලින් කියනවා නම් එයාගේ ආදරණීය විදුහල්පති තාත්තා විදුහල්පති අප්පච්චි ඒ හැම කටයුත්තකටම සම්බන්ධ වෙලා දැරිය දිරිමත් කරලා මේ වෙනකොට මලේදේව ආදර්ශ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට සේවයට ගියා. මමත් වෙනත් පාසලක සේවයට ගියා. නමුත් අදට ඇය පිළිබඳව අපිත් සොයනවා. එයා අපිට නිතරම කතා කරලා එයාගේ විස්තර, එයාගේ පොත්පත්, එයාගේ කටයුතු පිළිබඳව අපව දැනුවත් කරනවා. ඉතින් ගොඩාක් දේවල් හැමෝම කතා කරා, අගය කරා. මටත් අප්‍රමාණ සතුටක් තියෙන්නේ මගේ දියණිය පිළිබඳව. ඉතින් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා ආදරණීය චූටි දුවේ. ආමගේ කෙටි යා යුතු මඟ දුරයි. නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි. අර දමයන්ති ජයසූරිය මහත්මිය කියන ගීතේ වගේ ආමගේ කෙටි ඔයාට යන්න තියෙන දුර ලෝකයේ ජය ගන්න තියෙන ප්‍රමාණය අතිවිශාලයි. ඒ නිසා මගේ ආදරණීය දුවගෙන් මම ඉල්ලනවා මේ මට සාවුන් මුවැත්තියන් වගේ වගවලසුනුත් ඉන්නවා. ඒ නිසි මඟ යන්න ඔයාට ශක්තිය ධෛර්යය සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ලැබේවා කියලා හදපිරි සතුටින් මම ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය දියණියට සුබ අනාගතයක්. ඒ වගේම ඔබේ විදුහල්පතිතුමා SMG දිසානායක මහත්මයාගේ සුබ පැතුමක් මම මේ අවස්ථාවේදී ඔබට එකතු කරනවා. බොහොම ස්තුතියි. ගරු ඇමතුමාගේ කතාව ගරු ඇමතුමා ගොඩක් වෙලා මෙතන හැදිලා හිටියා. රටක් වටින පොතක් සංකල්පයේ මගින් දිව්‍යාංජලි ඇල්වලදෙනිය දිනිය වගේ 43000ක් දරුදැරියන් ලේඛක ලේඛාවන් කළ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලාපේරු මැතිතුමාට මේ අවස්ථාවේදී විශාල කාර්යයක් මේ සඳහා යෙදුව මම දැක්කා. ඊටම ආදරෙන් ගෞරවයෙන් හැම දෙයක්කටම යොමු වුණා. ඒවා අපි අගය කරනවා. ඔබ දේශපාලඥයෙක් වුණත්, ඇමති කෙනෙක් වුණත්, മന്ത്രി කෙනෙක් වුණත් ඔබ ඊටම හදවතට එකගව හැම කෙනෙක්ම තමන්ගේ කියන හැඟීමෙන් කටයුතු කරන කෙනෙක්. ඒ උදාර පුද්ගලයාට මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා කෙටියෙන් හෝ වචන කිහිපයක් ප්‍රකාශ කරන ලෙස. මැද කොළඹ ශාස්ත්‍රාරක්ෂක බල මණ්ඩලයේ ලේකක අධිකාරී දෙවනුසේ සර්මංකර දෙවනුසේ මේදංකර නායක හඳුරන් වහන්සේ ප්‍රධාන පෙගොඩොඩ හරිදම්ම අපේ නායක හඳුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගොඩගේ මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තනි එවැගේම අපේ දිව්‍යාංජලි දියණිය අකුරු කරපු ඇයිගේ මේ සාහිත්‍ය ලෝකයේ විවර කරපු පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ පැමිණිලා ඉන්න බුදු කුමාරී නියෝජ්‍ය විදුහල්පතිතුමිය ප්‍රධාන විද්‍යාලයේ ගුරු බවතුනේ දිව්‍යාංජලිගේ මෑණියන් පියාණන් අපච්චි නේද දිව්‍යාංජලි කියන්නේ ඇතුළු සමස්ත සභාවෙන් අවසරයි මාධ්‍යවේදී මිත්‍රවරුනි අපේ නායක හඳුරන්ට මම කිව්වේ පැය
වහන්සේ මට කිව්ව කමක් නැහැ 3ට එන්න කියලා. මම හරියටම 3ට විනාඩියක් තියෙද්දි පන්සලට ආවා. දැන් 4:35යි. පැය භාගෙ පැයකුත් විනාඩි 35 ඉක්මනට ගිහිල්ලා තියෙනවා. ඒ වුණත් මට ඒක දැනුනේ නැහැ. මේ ආනුභාව සම්පන්න කටයුත්ත නිසා. මේ හැමදෙනාම මෙතන ඉන්නේ අද සිකුරාදාවේ නොයෙකුත් කටයුතු තිබියදී. ඔතේ හැමදෙනාම ඒ කාලය කැප කරේ තමන් නියැලලා ඉන්න කටයුත්තට වඩා මේ සමාජයේ දියණිය නායකත්වයේ දෙන මේ කටයුත්ත වැදගත් නිසා. එසා කෙටි වෙලාවක් හෝ අපට ඊටාම ආනුභාව සම්පන්න කටයුත්තක් වෙනුවෙන් අපේ කාලය වෙන් කරපු එපින අපේ අරිද මහඳුනේ ඔබ වහන්සේට තියෙනවා. පළමුවෙන් මම ඔබ වහන්සේට විශේෂ ගෞරවයක් ප්‍රදානය කරන්නට ඕනේ. මේක දියණියක් ලියපු පොතක් එලි දැක්වීමක් කියන තැනට විතරක් ලඝු වෙන උත්සවයක් නෙමෙයි. වටු වෙන උත්සවයක් නෙමෙයි. ඇයට UB වන්නිනායක විද්‍යාලයේ ව්‍යාපක ගල්ගමුව කියන දුෂ්කර මැතිවරණ කොට්ටාසේ මොකද පුතේ ගම අඹගම බලුකන්දාව සමාවෙන්න බලුකන්දාව ගමේ ජීවත් වෙන ප්‍රභු නොවන වැදගත්ම විශේෂණය ප්‍රභු නොවන ලෙස පිළිගන්න පවුලක් තමයි. අපේ නායක හාමුදුරුවෝ නගරයට කැඳලා අග නගරයට කැඳලා අතුගල් පුරවරයට නෙමෙයි අගනුවරට කැඳලා අගනුවරදී මේ ගෞරවය ප්‍රකාශ කරනවා. මේක මම දකින්නේ අගනුවර විසින් ගමට දක්වපු ගෞරවයක්. මේක නිර්වචනය වෙන්නට ඕනේ එහෙමයි යුක්ත. අගනගරය විසින් දුෂ්කර ධම්මානයකට දක්වන ගෞරවය. ඒක වහන්සේට අපේ විශේෂ කෘතවිනිත්වය ඒ වෙනුවෙන් හිමි කරන්නට ඕන කිසිදු පෞද්ගලික සම්බන්ධකමක් නැති. හතර පෙරුවේ දායකෙක් නොවි. වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ අපේ ගම් පළාතේ ගොඩ. එනිසා මම පෞද්ගලිකව දන්නවා පෞද්ගලිකව කිසිම සම්බන්ධකමක් නැතුව ජාතික වගකීමක් බුද්ධ පුත්‍රයෙක්ට පැවරෙන වගකීමක් විදිහට සැලකලා ඔබ වහන්සේ මේ කටයුත්තට නායකත්වය දෙනවා. ඒ සුවිශේෂී කටයුත්ත අපේ ඇගීමට ලක් කරන්නට ඕනේ. ඒ වගේම දුරාගාරයේ අපේ නායක හාමුදුරුවෝ මේ වේදිකාවේ නොහිටියත් උන්වහන්සේගේ පැමිණීම උන්වහන්සේ අගය කිරීම දිව්‍යාංජලියට පමණක් නෙමෙයි මේකට ඒ දූදරු පරම්පරාවන්ට සුවිශේෂී වටිනාකමක් එකතු කළ බව උන්වහන්සේ නොහිටින වේදිකාවේ අපේ මතය විද්‍යට එක ප්‍රකාශ කරන්නට ඕන දෙපා නැවද අපේ අතිපූජනීය දුරාගාරයේ ධම්මරතන නායක හාමුදුරුවෝ. ඔබ වහන්සේලාත් නායක හාමුදුරුවෝ මම නමින් සමාවෙන්න තෝරන නායක හාමුදුරනේ මාත්‍ර නමින් ආමන්ත්‍රණය කරන්නට මට පූර්ව දැනීමක් තිබුණේ නැහැ. ඔබ වහන්සේලා අපේ හරිදම්ම නායක හාමුදුරන්ගේ ඉල්ලීමට අනුව මේ වේදිකාව හෙබවීම මම හිතනවා අද දවසේ අපි ලබාගත් විශාල භාග්‍යයක් කියලා. ඊට අමතරව දිව්‍යාංජලි දියණිය අයගේ තුන්වෙනි පොත තුන්වෙනි පුස්තකය අවසන් කරන වෙලාව. පළවෙනි පුස්තකය කිරියත්තාගේ සීනි.
ගොඩගේ සම්මාන උරලේ සුවිශේෂී සම්මානයක් ලැබුණා. ගොඩගේ මැතිතුමා මේ වේදිකාවේ මෙතන ඉන්නවා. අපි පුංචි කාලේ ගොඩගේ පොත් සාප්පුවට යන්නේ ඉස්කෝලේ ඇරලා එන ගමන්. විලසනින් ඉස්කෝලේට ගියොත් ආනන්දෙට විලසනින් යනවා ගොඩගේ මහත්තයාගේ පොත් සාප්පුව. අපි අල්ලපු වැටේ පුතේ තියෙන්නේ ආනන්දේ අල්ලපු වැටේ ඉස්කෝලේ මේ ගොඩගේ පොත් සාප්පුව. අද වගේ විශාල පොත් මැදුරක් නෙමෙයි ඒ කාලේ. දැන් ගොඩගේ මැතිතුමාට ඒ ජාතික මෙහෙවර වෙනුවෙන් අපි අපේ ගෞරවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. ඒක දිව්‍යාංජලි දියණිය පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් දියුණු රටවල දියුණු කියලා කියන විශේෂණ පදයක් තියෙනවා රටවල නැඳින්නේ. අපිට කියන්නේ දියුණු වෙමින් පවත්නා රටවල්. ඒ දියුණු රටවල දිව්‍යාංජලි වගේ දුවේ පුතේ ලැබුණම එයාට කියන්නේ gifted child. තෑග්ගක් ලෙස හම්බෙච්ච දරුවෙක්. පවුලට නෙමෙයි. ඒ සමාජයේ ඒ රටේ ඒ ජාතියේ තෑග්ගක් ලෙස හම්බෙච්ච දරුවෙක්. ඒක සමස්ත සමාජයේම පාලකයන් නිලධාරීන් සමාජ සුබ සාධකයන් පරිත්‍යාගශීලී පුරවැසියෝ සියලු දෙනාම සලකනවා අපේ රටේ වගකීම තමයි මේ දෙවියන් දුන්නු තෑග්ග ආරක්ෂා කරගන්න. එහෙම තමයි ඒ රටවල ගොඩනැගිලා තියෙන්නේ. නමුත් අවාසනාවට ඒ දියුණු කියන නාම විශේෂණ පදේ අපිට තාම හම්බ වෙලා නැහැ. දියුණු වෙමින් පවත්නා රටක්. අපේ රටවල් වල එහෙම දරුවෙක්ට රටම එකතු වෙලා රටට ලැබිච්ච තෑග්ගක් විදියට ඉදිරියට ගෙනියන අවස්ථාවල් ඉතාලි. ඔත් ඒ සාපේක්ෂව අපේ දියණිය දිව්‍යාංජලි සාපේක්ෂව අද මුළු මහත් රටේම අවධානය දිනගෙන තියෙනවා. අද මේ උත්සවයක් ඒ අවධානය වැඩි කරන උත්සවයක් බවට පත් වෙන බව ඒකාන්තයි. එසා අපි සියලු දෙනාගේම සුබ පැතුම් මේ දුව ඉල්ලීමක් කරා දිව්‍යාංජලිගේ බලාපොරොත්තුවක් විදියට නොබෙල් සාම ත්‍යාගයට යන්න දවස. උදේ නොබෙල් සාම ත්‍යාගය නෙමෙයි. නොබෙල් ත්‍යාගය පිරිනමනවා ප්‍රධාන විෂයන් පහක්. එකක් කෙමිස්ට්‍රි, රසායන විද්‍යාව, ෆිසික්ස් භෞතික විද්‍යාව, ඊළඟට සාහිත්‍ය ලිටරේචර් සාහිත්‍ය ඊළඟට සාමය. මේ අවුරුදු සාමය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලැබුණේ පුවත්පත් කලාවේදීන් දෙන්නේ. පුවත්පත් කලාවේදීන් දෙන්නේ. ඉතින් ඊට අමතරව වෛද්‍ය විද්‍යාව සෝෂියොලොජි වලට ඒ දෙකෙන් එකක ප්‍රධාන ත්‍යාග පහක් නොබෙල් කමිටුව ස්වීඩනයේ තීරණය කරනවා. 1895 නොබෙල් ත්‍යාගය දෙන්න ආරම්භ කරේ සාහිත්‍ය වෙනුවෙන්. දැන් අනිත් ඒවට එපා කළ කෙනෙක් නෙමෙයි. දිව්‍යාංජලි දියණිය ඉලක්ක කරගන්නට ඕන කවදා හරි සාහිත්‍ය සම්බන්ධ ත්‍යාග. එතකොට සාහිත්‍ය සම්බන්ධයෙන් පළවෙනි නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ 1901. 1895 තමයි පළවෙනි වතාවට නොබෙල් ත්‍යාගයක් දෙන්න ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්තට අනුව දෙන්න තීරණය වෙන්නේ. ඒ සාහිත්‍ය සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ 901 ප්‍රංශ ජාතික නාට්‍යකාරයෙක්. අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ සාහිත්‍ය සම්බන්ධ නොබෙල් ත්‍යාග 901 ඉඳලා දෙන අවස්ථාවල් වලදී කාන්තාවන් 16 දෙනෙක් ඉන්නවා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලබා ගත්තා. 16 දෙනෙක්.
ඒ කියන්නේ දෙවෙනි වැඩිම කාණ්ඩය නොබෙල් ත්‍යාගය ලබාගත්තු කාන්තාවන් වැඩිම දෙවෙනියට වැඩිම කාණ්ඩය තමයි සාහිත්‍ය පිළිබඳ නොබෙල් සම්මානය. හැබැයි ඔබ ආදරයට පත් කරන්න නෙමෙයි මම කියන්නේ. මේ වටපිටාව මැනවින් ධාරණය කරගත යුතු නිසා සාහිත්‍ය සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය ලැබිච්ච අඩුම වයසේ කෙනා වයස අවුරුදු 41 ඉඳිනවා. වැඩිම වයස අවුරුදු 48 ඉඳිනවා. ඒත් කාතාව. ඉතින් අපේ දිව්‍යාංජලි දියණියට දිගු ගමනක් ඒ සුදුසුකම් සියල්ල ඔබට ඔබේ චරිතය එහෙම ගොඩ නැගිලා තියෙනවා. දක්ෂතාවයන් රාශියකින් සමන්විත තියෙනවා. සමාජ ආශිර්වාදය ඔබට ලැබිලා තියෙනවා. රාජ්‍යයේ අවධානය ඔබට යොමු වෙලා තියෙනවා. අම්මා තාත්තා ආර්ථික සාධක වලින් ආර්ථික දර්ශක වලින් ඔබ කියපු විදියටම ශක්තිමත් නොවුණා. ශක්තිමත් මිනිස්සු ඔබට ඉන්නවා. ඔබ විදුහල්පතිතුමාට කියන්නේ ගාමිණී දිස්සානායක අප්පච්චි කියලා. ඔබ බුදු කුමාරී ගුරුතුමියට කියන්නේ අම්මා කියලා. ඒ අම්මලා අප්පච්චිලා දිව්‍යාංජලිගේ අම්මා අප්පච්චි වගේම ඊපස්සේ එනිසා සමාජයේ විශාල පෞරක් විදියට ඔබ බලා ගැනීම කියලා මම විශ්වාස කරනවා. එදා අපි රටක් වටින පොතක් වැඩ පිළිවෙල එළිදක්වපු වෙලාවේ මේ වේදිකාවේ පුන කියුණා 43000ක් දුල පුතා. විවිධ දේවල්. නවකතා, කෙටි කතා, පරිවර්තන, නාට්‍ය 43000. පාසල් පද්ධතියේ ඉන්නේ නායක හඳුනන්නේ දරුවෝ ලක්ෂ 43ක්. ස්කෝල 10142ක දරුවෝ ලක්ෂ 43යි ඉන්නේ. එයින් 43000ක් පොත් ලියලා ඉවර කරා. ලියලා ඉවර කරා නම් 43000 කී දිනෙත් පටන් ගන්න නැද්ද? ගුරුවරු දන්නවා. ඒ කියන්නේ අඩු ගානේ ලක්ෂ 4,30,000ක් පටන් ගන්න නැහැ. එයින් 43000ක් ඉවර කරන්නේ නැහැ. ඒ ඔප්පු කරා අපේ රටේ දරුවන්ට තිබ්බ චෝදනාව. දැන් ඉන්න දරුවෝ ලියන්නේ නැහැ. දැන් ඉන්න දරුවෝ කියවන්නේ නැහැ. ටීවී එකේමයි ඉන්නේ. කාටුන් බලන එකමයි වැඩේ. එමේ අම්මලා දරුවෝ ගැන කිව්වේ. එමේ පාලකයෝ දරුවෝ ගැන හිතුවේ. එමේ මාධ්‍ය දරුවෝ ගැන හිතුවේ. හැබැයි දිව්‍යාංජලි ප්‍රමුඛ 43000ක් දූල පුතාලා ඔප්පු කරා පාලකයන් සමාජය අම්මා තාත්තා අපි ගැන දරන අදහස මිත්‍යාවක් කියලා. ඔප්පු කළා වෙන්න. අපි දක්ෂයි ඔබ හිතනට වඩා. ඒ දක්ෂ දරුවෝ රැකබලා ගන්න එක සමාජයේ අපේ වගකීම. ඒ වගකීමයි අපි නිරන්තරයෙන් ගොඩවුල ආර්ය ධම්ම නායක හාමුදුරුවෝ ඉෂ්ට කරේ. අපේ ඉදුරාගාරේ නායක හාමුදුරුවෝ ඉෂ්ට කරේ. මේ නායක හාමුදුරුවෝ විතර වැඩම කරලා ඉඳලා ඉෂ්ට කරන්නේ ඒ වගකීම. ඒ යුතුයකම සමාජ යුතුයකම. එසා දන්තකරණයට විතරක් නෙමෙයි කොච්චර අපේ පුංචි දිව්‍යාංජලි කතාවට දක්ෂද? දැන් සජීවීව පාර්ලිමේන්තු විවාදයේ නරඹන කවුද? අනුමක නාලිකාව. තමයි අම්මලා ටීවී එක වහනවා. පාර්ලිමේන්තු විවාදයක්. කැලේ ඉන්නේ සත්තුන්ගේ නම් වලින් තමයි උත්තරීතර කියන මේ රටේ ව්‍යවස්ථාවේ සභාවේ ගොඩක් වෙලාට කතා වෙන්නේ. කැලේ ඉන්නේ සත්තුන්ගේ නම් මෙහා මෙහාට. මට ඇහිලා තියෙනවා මේ කියලා නැත්තේ සත්තුන්ගේ නම් කියනකොට කියලා නැත්තේ අපේ නායක හාමුදුරනේ සිංහයාගේ නම විතරයි. මම හිතන්නේ උඹ සිංහයා කියලා බණින්න බැරි හින්දා වෙන්නේ. ඒ නිසා දැන් බලන්න දිව්‍යාංජලි පරමාදර්ශයි. කතානායකතුමා දිව්‍යාංජලිගේ කතාවට අහුම්කම් දුන්නා නම් දිව්‍යාංජලිව එකගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවට ආදර්ශ කතාවක් කරා. මෙන්න කතා කරන්න ඉගෙන ගන්න. අරවත් සංවරව කරුණු ඇතුව අධ්‍යයනය කරලා තාර්කික විද්‍යාත්මක කොහොමද කතා කරන්නේ?
දිව්‍යාංජලි අර ඔබතු කුමාර මැතිණිය කිව්වා වගේම රටක් වටින දුවේ. ඒ රටක් වටින දිව්‍යාංජලි දුව අපි රටම එකතු වෙලා බලා ගන්නවා. මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දිව්‍යාංජලිගේ අප්පච්චි අම්මා දෙරට සුබ පතනවා. ඔබ කොයිතරම් ආර්ථික දුෂ්කරතාවයන් තිබුණා. මේ දුව මේ රටට තෑග්ගක් විදියට හම්බෙච්ච දුව මේ ගමන රැගෙන යන්න කියලා. මොකද අපි අහමුනේ දරුවෙක් ජලයට සමානයි. හැම දරුවෙක්ම ජලයට සමානයි. ඇයි එහෙම කියන්නේ? ජලයේ හැඩය මොකක්ද? ජලයේ හැඩය මොකක්ද? කාටද කියනකොට ජලයේ මෙන්න මේ හැඩය තියෙනවා. පුළුවන්. මොකද හැඩය? ජලය දමන වාදනයේ හැඩය තමයි ජලයේ හැඩය වඩපත්. කලයට දැම්මම කලයේ හැඩය. වීදුරුවට දැම්මම වීදුරුවේ හැඩය. බෝතලයට දැම්මම බෝතලයේ හැඩය. දරුවක් එහෙමයි. දරුවක් ඒ විදියමයි ජලය වගේ. දිව්‍යාංජලි හොඳ හැඩයක් මේ අහිංසක අප්පච්චි අම්මයි දීලා තියෙනවා. ඒ අම්මා තාත්තට ඒ ගෞරවය රටේ ලබා දෙමින් හිමි කරමින් දිව්‍යාංජලි ආදරණීය දියණියගේ අනාගතය වෙනුවෙන් අපට කළ හැකි ඕනෑම කටයුත්තක් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔත්තේ ආනන්ද බස්නායක මැතිතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ඒ පවුලේ සාමාජික මෙතන ඉන්නවා නේ ආනන්ද බස්නායක මැතිතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන උදාගේ ඥාතියෙක් නෙමෙයි නේ ඒ පුරවැසි යුතුයකම ඉෂ්ට කළා පුරවැසි වගකීම් ඉෂ්ට කළා කිලෝමීටර් දසදහස් ගාණක් ඈත ඉඳලා මාධ්‍ය ඇතුලේ දිව්‍යාංජලිව කියවගෙන. ඒ බස්නායක මැතිතුමාට ආනන්ද බස්නායක මැතිතුමාට මේ සභාවේ ගෞරවය අපි මේ විදිහටම ප්‍රකාශ කරනවා. ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ සැඳෑව පිරිසක් විදිහට කුඩා වුණත් ජාතික මට්ටමේ වැදගත් හැන්දෑවක්. 1960 දශකයේ අගභාගයේ හඳ මතට පාතපුවේ දෙන්න නීල් ආම්ස්ට්‍රෝං අපොලෝ 11 යානේ එඩ්වින් ඕල්ඩ්රින් නීල් ආම්ස්ට්‍රෝං හඳේ ඉඳලා හඳ මත පාතවල මොකද්ද කිව්වේ මේ මාතපු පියසටහන මිනිසෙකුගේ පුංචි පියවරක් පමණයි. නමුත් එය විශ්වයේ අනාගතය වෙනුවෙන් තබපු දැවැන්ත පියවරක් කියලා. සාද අපේ ගොඩොඩ අරි ධම්මනායක හාමුදුරුවන්ගේ පන්සලේ මේ ශාලාවේ පුංචි පිරිසක් එකතු වෙලා දිව්‍යාංජලි මැදි කරගෙන මේ තියපු පියවර පුංචි පියවරක් වුණත් අනාගතය වෙනුවෙන් තබපු දැවැන්ත පියවරක් බවට පත් වේවා කියලා ආශිංසනය කරමින් දිව්‍යාංජලි දියණියට විශ්වයේ සියලු බලවේගයන්ගේ රැකවරණ නොඅඩුව ලැබේවා කියලා ආශිංසනය කරමින් නිහඬ වෙන්නට අවසර ඉල්ලා දෙනවා. නැවත වතාවක් ඔබ වහන්සේට බොහොම පින් අපේ නායකයා. ඔමිසුති